Hi. So firstly, No we have problem. continuation on last class. We read Khemaka Sutta from Samyutta Nikaya, and at the end, towards the end of the sutta, this Venerable Khemaka was giving a simile of washing a dirty soiled cloth, and so it's washed, but there still lingers the smell of the washing, or whatever salt or rye or cow dung. So then it used to be, in those days they kept this washed cloth in a fragrant box or casket, and after some time this leftover smell of the washing of things has gone, like disappeared from the cloth. So the question was, in terms of a meditator, what can we think of, like which part of practice is the washing, what is the object? ඒකේ අන්තිම චුට්ට කියනවාද මටක් හිත ඒ සූත්‍රයේ අන්තිම ටික කේමක සූත්‍රයේ අර මලේ සුවඳ මල්වල රේන්වේ සුවඳද නෑ මලේ සුවඳ කියලා නේ කියන්නේ ඒ කොක්කම එක්තරේ කියනවානේ ඒක කියන්නේ කලින් උපමාවයි. ඔව් නෑ මේක තියෙනවා හරි. දෙකම කියන්නේ මලයි ඒ දිගද එතකොට orang bagi අර සංයෝජන පහ අයින් කරලා ඊට පස්සේ අර ඇතිවීමයි නැතිවීමයි පංචකන්ධය බලනවා. ඒක බලා ඉන්නකොට අර නිකන් මම ගතිය අත්මිති කෙනෙක් හැංගිලා ඉන්නේ. අස්මික කියව අස්මියයි අස්මි ඡන්දය අස්මි අනුසයයි. ඒ තුනම අර ඇතිවීම නැතිවීම බලනකොට ඒක ඉබ්බේටම නැති වෙනවා. ඔය කියන්නේ ඊට පස්සේ අර වැඩි සෝදන්න කතාව ආයකට ඔව් දැන් උපමාව තියෙන්නේ නැවැත්නි යම්සේ උපුලක හෝ පියුමක හෝ හෙළපියුමක හෝ දඬ කියන්නේ මෙතන සුවඳයි. සුවඳක් වේද යමෙක් වනායි පෙත්තේ ගඳයයි හෝ වර්ණයේ ගඳයයි හෝ වේණුවේ ගඳයයි හෝ එසේ කියන්නේ නම් එසේ කියන්නේ මනාකොට කියන්නේ. ඒ කියන්නේ මලක සුවඳක් තියෙනවා. ඒ සුවඳ මලේ පෙත්තේ සුවඳයි කියලා කියනවා නම් හරි එහෙම නැත්නම් වර්ණයේ සුවඳයි කියලා කියනවා නම් හරි වේණු වල සුවඳයි කියලා හරි කියනවා නම් ඒක නියම විදියට කීමක්ද ඒක හරි කියමනක්ද කියලා අහනවා. ඊට පස්සේ ඒ ආම්දුරු උත්තර දෙනවා නෑ ඒක එහෙම නෙවෙයි කියලා. ඒක නියම ප්‍රකාශයක් නෙවෙයි කියලා. ඊට පස්සේ කේමක ආම්දුරවන කොහොම කියන එක්කෙනාද හරියට කියන්නේ. එතකොට අර ආම්දුරු උත්තර දෙනවා එවත්නි නියම විදියට කියනවා නම් කියන්න වෙන්නේ මලේ සුවඳයි කියලා. ඒතකොට කේමක ආම්දුරු කියනවා එවත්නි ඒ වගේම මම රූපේ මමයි කියලා නොකියමු. රූපයෙන් පිටත අනෙකක් මම වෙමි කියලා නොකියමු. වේදනාව මමයි කියලා නොකියමු. ඒ වගේම වේදනාවෙන් පිටත යමක් මමයි කියලා නොකියමු. සංඥාව සංස්කාර විඥාන මමයි කියලා නොකියමු. ඒ වගේම විඥාණයෙන් බැහැර වෙන දෙයක් මමයි කියලාද නොකියමු. එවත්නි යලි දු මා විසින් පංචෝපාදානස්කන්ධේ වෙමි පැවති තෘෂ්ණා මාන අවබෝධ කරගන්න ලදී. මම මේ පංච උපාදානස්කන්ධය පිළිබඳවම වෙමි යනුවෙන් පවතින මේ හැඟීම අවබෝධ කරගන්න ලදී. මේ මම වෙමිද නොදකිමි. මේ මම වෙමි කියලා කිසිවක් දකින්නේ නැහැ. ඒක අවබෝධ කරලා තියෙන්නේ. අතවට ඒ තවදුරටත් කියනවා. දැන් මේක දිගටම කියන්න තමයි. හරි කියන්නේ. එවත්නි ආර්ය ශ්‍රාවකයා හට ඕරම්භාගයේ සංයෝජන පස. ඕරම්භාගයේ සංයෝජන කියන්නේ මුල් සංයෝජන පහ. ඒ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ. ඕරම්භාගයේ සංයෝජන පස ප්‍රහීන වූයේ නමුදු ඔහුට පංච උපාදානස්කන්ධේ අනුසහගත වූ මම වෙමි යන මානෙ මම වෙමි යන ඡන්දය මම වෙමි යන අනුශය නොනසන ලදවි. ඒව නසල නැහැ. අපරභාගයේ පස්සේ කාලේ රූපය මෙසේ
රූපේ හට ගැනීම මෙසේය. රූපේ අස්තංගමය මෙසේය. වේදනාව, සංඥාව, සංස්කාර, විඥානය මෙසේය. විඥානයේ හට ගැනීම මෙසේය. විඥානයේ අස්තංගමය මෙසේයයි. පංච උපාදානස්කන්ධයේ උදේවය දක්නාසුලුව වෙසේ. ඒ කියන්නේ අනාගාමී පුද්ගලයා පංච උපාදානස්කන්ධයේ හට ගැනීම, වෙනසීම බලමින් ඉන්නවා. මේ පංච උපාදානස්කන්ධයන්හි උදේවය අනුව දක්නාසුලුව වෙසෙන ඔහුට පංච උපාදානස්කන්ධයේ අනුසහගත වූ, ඒ කියන්නේ සියුම් වූ මම වෙමි පවත්නා යම් මානයක්, මම වෙමි පවත්නා යම් ඡන්දයක්, මම වෙමි පවත්නා යම් අනුසයක් තිබුණා නම් ඒක සහ මුලින්ම නැති වෙලා යනවා. ඒක හරියට මේ අර උපමාවෙන් පෙන්වනවා අර වස්ත්‍රයක් හඳුන්වුවාම අර ඒකේ ගඳ තිබුණා, නමුත් පස්සේ අර වෙන සුවඳ කරඬුවක සුවඳ පෙට්ටියක දාලා තිබ්බාම ඒ තිවිච්ච අර ගොම ගඳ, මැටි ගඳ ඒවත් නැති වෙලා යනවා. ආන්නේ වගේ කියලා කියනවා. ඒක ඒ උපමාවේ විස්තරය තමයි ඊගාවට තියෙන්නේ. ඒ උපමාව මතකයිනේ හැමෝටම නේද? කියන්නකො කමන්නේ මතකවන්න. ඔව් දැන් එන්න උපමාවකින් කියනවා අර සිද්ධිය. මෙහෙමයි. යම්සේ කිලිටි වූ වස්ත්‍රයක් රජකයන්ට දෙනවා. රෙදි හොදන අයට දෙනවා. හොදන්න කියලා. ඒ රෙදි හොදන එක්කෙනා ඒ වස්ත්‍රය අලු දිය කරපු වතුරේ හරි, කරදියේ හරි, ගොමදියේ හරි මැඩලා පොඩි කරලා හොඳ වතුරෙන් හොදනවා. ඒ වස්ත්‍රය ඊට පස්සේ හොඳටම පිරිසිදු වෙනවා, හැම පැත්තෙම බබලනවා. එනමුත් එහි අනුසහගත සියුම් අලු ගඳ හරි, නැත්නම් කර ගඳ හරි, ගොම ගඳ හරි තව දුරටත් තියෙනවා. ඊට පස්සේ රෙදි හොදන එක්කෙනා ඒ වස්ත්‍රය අයිතිකාරයට බාර දෙනවා. අයිතිකාරයෝ ඒ වස්ත්‍රය සුවඳ ගල්වන ලද පෙට්ටියක දානවා. එහි එතකොට ඒක දාලා තිබ්බාම අර අනුසහගත නැත්නම් සියුම් වූ අලු ගඳක් හෝ කර ගඳක් හෝ ගොම ගඳක් හෝ තිබුණා නම් ඒකත් සහ මුලින්ම නැති වෙලා යනවා. අන්න ඒ වගේම රැස්නි එසෙහින්ම කෙසේ අරිය සව ඕරම්බාගේ සංයෝජන පස ප්‍රහීන වූයේ නමුදු වැලි එනතයි නමුත් ඔහුගේ පංච උපාදානස්කන්ධයන්හි අනුසහගත වූ සහ මුලින් නොනස්නා ලද මම් වෙමි පවත්නා මානේ, මම් වෙමි පවත්නා ඡන්දේ, මම් වෙමි පවත්නා අනුසේ වේමයි. ඒ කියන්නේ ඕරම්බාගේ සංයෝජන පහ නැති වුණාට මම වෙමි කියන හැඟීම තියෙනවා. ඒ අපර භාගයේ පංච උපාදානස්කන්ධයන්හි රූපය මෙසේය, රූපේ හට ගැනීම මෙසේය, රූපේ අස්තංගමය මෙසේය, වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන මෙසේය. විඥානයේ හට ගැනීම මෙසේ, විඥානයේ අස්තංගමය මෙසේයයි උද්‍යව්‍ය අනුව දක්නාසුලුව වෙසේ. මේ පංච උපාදානස්කන්ධයන්හි උද්‍යව්‍ය අනුව දක්නාසුලුව වෙසෙන ඔහුගේ පංච උපාදානස්කන්ධෙහි සියුම් වූ සහ මුලින් නොනස්නා ලද වෙමි යයි පවත්නා යම් මානෙකු, වෙමි යයි පවත්නා යම් ඡන්දේකු, වෙමි යයි පවත්නා යම් අනුසේකුත් නොනටුවේද හෙද සහ මුලින් නැසීමට ඒ කියන්නේ නොනැසී තිබුණා නම් යම් අනුසහගත වූ මම කියන හැඟීමක් ඒකත් සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. මෙසේ කීකල් ස්ථිර භික්ෂුව ආයස්මත් කේමකයන්ට මේ කීවෝ. අපි ආයස්මත් කේමකයන් වෙහෙසෙනු කැමැත්තෝ නොවිචාලම්ම. ඒ ආයස්මත් කේමක තෙමේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ සස්න විස්තර වශයෙන් කියන්නට, දේශනා කරන්නට, පනවන්නට, පිළිතුවන්නට, විවරණය කරන්නට, බෙදන්නට, උදුහුරු කරන්නට පොහොනේ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ මේ ශාසනය ආයස්මත් කේමකයන් විසින් විස්තර වශයෙන් කියන ලද්දේ, දේශනා කරන ලද්දේ, පනවන ලද්දේ, පිළිතුවන ලද්දේ, විවරණය කරන ලද්දේ, බෙදන ලද්දේ, උදුකුරු කරන ලද්දේ. ආයස්මත් කේමක තෙරුණෝ මේ වදාළ සතුටු සිත් ඇති ස්ථවිර භික්ෂුව ආයස්මත් කේමක තෙරුන්ගේ දේශනාව පිළිගත්ත. මේ වෙය්‍යාකරණය බණන කල්හි 60ක් පමණ ස්ථවිර භික්ෂුන්ගේ ආයස්මත් කේමක තෙරුන්ගේ සිත් උපාදාන රහිතව කෙලෙසුන්ගෙන් මිදුනේයි. ඔය ඉතින් අනාගාම වෙලා හිටේ පිටක්නේ. හොඳයි. දැන් අර ඔගේ තියෙනවා දැන් ඔගේ. දැන් බලන්න කේම ගහනු ලෙඩේ. බොම් බාල්ල දුක්ඛිතෝ බාල්ල ගිලානෝ හිතේ
ගන්න කිව්ව හැරම හිටියේ. මෙතන මහන්සිය බැලුවේ නෑ, ලෙඩ ගැටිය බැලුවේ. දැන් මම නම් කියනවා බෙල්ල දෙනවද බෑ, දැන් මට එන්න බෑ කියන්නේ හිටියේ. ඒක බලන්න නැතුවම දැන් යනවනේ ගේම කහන්න. ලොකු වැඩක් නෙකේ. ඒක එකක්. එතන හිතන්න. දැන් ගේම කහනොත් එයාට මෙයාට පණේ උඩ ගින්න. බලන්න ඔච්චර මේ දාසක ගන්න. ඉතින් දැන් බලන්න ඒවත් හිතන්න දේවල් තියෙනවා. ඊළඟට මේ ඒතර බිසෝනුත් වේසන්ද නෙවෙයිනේ මේ කතා කරන්නේ ආන්දම. මහන්සියකට පත් කරන්න මේ දැන් ඔය කොංගක් දෙන්නේ මේ ධම්මල මංගල බලනවා. අල්ලා කියන්නේ පන්තිය කියලා. සබත් මාත්‍යන එන්න මම. එතකොට දැන් මේ ප්‍රශ්න අහනවනේ. ජය ගන්න ප්‍රශ්න අහනවා. තමුන්ගේ මේ වැඩ පේනවා. තමුන් අරය දන්නවද කියලා බලන්න ප්‍රශ්න අහනවා. එහෙම එකක් නෙවෙයි මෙතන ඇත්තටම පංච උපාදාන ස්කන්ධය ගැන තේරුමක් ගන්න දාව ප්‍රශ්නයක්. දැන් සම්දීත් මාත්‍ය දැන් ඔයා නිසා මේ ආපහු කියන්නේ මේ සූත්‍රය. එතකොට හඳුන් පෙට්ටිය වගේ තමයි දැන් ඉතින් අර මේ නැවත ඉතින් බලනවානේ. ඒ ඡන්දයක් තියෙන මොකක්ද ලෝභය ඡන්දේ අනුසය නේද? ඒ කරුණු තුනම තියෙන හැටි ඒ කරුණු තුන හොයා ඉන්න නෙමෙයි. පංච උපාදානස්කන්ධයේ තියෙන උදේ බලනවා නිතරම. එහෙන් බලනකොට අර අනුසහගතේ ඔක්කොම අනුසය නැති වෙනවා. සුවඳ පෙට්ටිය දැම්මා වගේ තමයි. ඒ ඇති දැන් එහෙනම් අනුරාධ සූත්‍රය. දැන් දමරකිට ඉංග්‍රීසියෙන් කියන්න අර වාහනේ කියන්නේ. ඔව් දැන් ආන්දර නගගෙන කියන්නේ කියලා කියන්නේ ආන්දර. ඉංග්‍රීසියෙන් කියන්නේ. මොකවද? So, just short summary. What was said was the end of the sutta. That's the simile about a flower and its fragrance, and that whatever was said before already in English. That's this talk about how somebody that has already managed to abandon the 5 lower inferior lower factors practices, and towards the end of towards the undoing also this conceit, desire, underlying and the underlying tendency of I am, and then the simile about the dirty cloth and washing it and keeping it in a fragrant casket was given. Lokohamdu mentioned there are like few things one can food for thought in the sutta is now Venerable Khemaka was already quite sick in that's the beginning of the sutta. Then Venerable Dasaka was sent as a messenger, so those are kind of points to think about when one reads the sutta. Also the monks, they like Lokam said, I myself was thinking today of not coming, but you can see Venerable Khemaka was so sick, but yet in the end he took his walking stick and went to see the monks. You know, as the monks towards the end of the sutta say, they did not want to trouble Venerable Khemaka. It was kind of pressing question about what the 5 aggregate subject to clinging are about, or something like that. So because of wanting to know and understand that situation, that's why this whole thing happened. මහවිසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ විශාලා නුවර ගාව මහා වනයේ කූටාගාර ශාලාවේ වැඩ සිටියා. ඒ කාලේ ආයස්මත් අනුරාධ තෙරුණෝ භාග්‍යවතුන් වහන්සේට කිට්ටුවෙන් තිබුණු වන කිරියක වැඩ වාසය. ඒ කියන්නේ වන කුටියක වාසය කරා. වනාන්තරයේ තිබුණු කුටියක වාසය කළා. ඒකල බොහෝ අන්‍ය තීර්ථකයෝ කියන්නේ වෙන පැවිද්දෝ අබෞද්ධ පැවිද්දෝ අන්‍ය තීර්ථකයෝ මේ අනුරාධ තෙරුන් වහන්සේ කරා ආවා.
ඇවිල්ලා අනුරාධ තෙරුන් එක්ක සතුටු වුණා. සතුටු විය යුතු සිහි කටයුතු ඒ සතුටු සාමීචි කතාව නිමා කරලා පැත්තකින් වාඩි වුණා. වාඩි වෙලා ඒ අන්‍ය තීර්ථකයෝ අනුරුද්ධ තෙරුන් වහන්සේට මෙන්න මෙහෙම කියනවා. එවත් අනුරාධේනි උත්තම පුරුෂෝ පරම පුරුෂෝ පැමිණිය යුතු උතුම් ඵලයට පැමිණි යම් මේ තථාගත වෙන සත්වයක් වේද ඒ සත්වයා ඔබගේ ශාස්ත්‍රු තථාගතයෝ මේ සතර තන්හිලා පනවන්නා වූ පනවන්ද ඒ කියන්නේ දැන් වැඩෙන්න පුළුවන් ඉහළටම වැටුණු පරම පුරුෂයා බවට පත් වෙච්ච එක්කෙනා ගැන මෙන්න මේ කරුණු අතරින් කුමන කරුණක අන්තර්ගත කළාද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොනවාද කරුණු හතර සත්වයා මරණින් මතු වෙයි එහෙම නැත්නම් සත්වයා මරණින් මතු නොවේයි එහෙම නැත්නම් සත්වයා මරණින් මතු වෙයිත් වෙයි නොවේයිත් වෙයි නැත්නම් සත්වයා මරණින් මතු නොවේයිත් වෙයි නොවන්නේ නොවේයිත් වෙයි ඒක මොකක්ද අපි ඉංග්‍රීසි එක හොයාගන්න කයින්ද හරි. So this question from somebody here, Sutta from Samyutta Nikaya, also from, it's the book of aggregates and it's just few pages before Khemaka Sutta which we read the other day. So page number 936 in the Bhikkhu Bodhi Wisdom Publication translation, Sutta 86 in the book of aggregates of Samyutta Nikaya. Anuradha. On one occasion, the Blessed One was dwelling at Vaisali in the great wood, in the hall with the peaked roof. Now, on that occasion, the Venerable Anuradha was dwelling in a forest hut not far from the Blessed One. Then a number of wanderers of other sects approached the Venerable Anuradha and exchanged greetings with him. When they have concluded their greetings and cordial talk, they sat down to one side and said to him, Friend Anuradha, when a Tathagata is describing a Tathagata, the highest type of person, the supreme person, the attainer of the supreme attainment, he describes him in terms of these four cases. The Tathagata exists after death, or the Tathagata does not exist after death, or the Tathagata both exists and does not exist after death, or the Tathagata neither exists nor does not exist after death. ඊට පස්සේ අනුරුද්ධ තෙරුන් වහන්සේ කියනවා එවත්නි ඒ උත්තම පුරුෂෝ පරම පුරුෂෝ උතුම් ඵලයට පැමිණි සත්වයෙක් වේද බුදුරජාණන් වහන්සේ ඒ සත්වයා මරණින් පස්සේ වෙයි කියලා හෝ සත්වයා මරණින් පස්සේ නොවේයි කියලා හෝ සත්වයා මරණින් පස්සේ වන්නේත් වෙයි නොවන්නේත් වෙයි කියලා හෝ සත්වයා මරණින් පස්සේ නොවන්නේත් නොවේයි වන්නේත් නොවේයි කියලා හෝ මේ හතරම හැර තමයි පනවන්නේ. So when this was said, the Venerable Anuradha said to those wanderers, friends, when a Tathagata is describing a Tathagata, that is the highest type of a person, the supreme person, the attainer of the supreme attainment, he describes him apart from these four cases, and then he repeats them. ඊට පස්සේ no, last line is the most important. මේ සතර හැර අන්තන Apart from. Apart from above four. Yes. එතකොට මෙසේ කී කල්හි ඒ අන්තතු පිරිවැජියෝ අනුරාධ තෙරුන්ට මෙන්න මෙහෙම කියනවා. මේ මහාන නවකේ පැවිදිව වැඩි කාලයක් නැහැ. එහෙම නැත්නම් ඉස්තවිර වුණත් බාලේ අව්‍යක්ත ඉස්තවිර කියන්නේ පැවිදිලා අවුරුදු 10කට වැඩි කාලයකට. ඉස්තවිරේක් වුණත් බාල ඉස්තවිරේ අව්‍යක්ත ඉස්තවිරේ කියලා මේ එහෙම බාල වාදයෙන් චෝදනා කරලා අවමන් කරලා ආසන වලින් නැගිටලා යන්න ගියා. ඊට පස්සේ අනුරුද්ධ තෙරුණෝ ඒ අන්‍ය තීර්ථකේ ගියාට පස්සේ ගිය ගමන්ම මෙන්න මෙහෙම හිතුවා. ඉතින් මේ අන්තට පිරිවැජියෝ මතුවේයි මා පැන පුලුස්නා වුණා. ඒ
අන්තර පිරිවැජියෝ මගෙන් තවදුරටත් ප්‍රශ්න අහනවා නම් ඒ අන්තර පිරිවැජියන්ට මම කෙසේ විසඳා කියන්නේ මම කොහොම කිව්වොත් භාග්‍යතුන් වහන්සේ විසින් වදාරන ලද්ද කියන්නේ වෙම්ද? භාග්‍යතුන් වහන්සේට අභූතෙන් නොද නුගුණ කියන්නේ වෙම්ද? ලෞතුරු දහමට අනුලෝම වූ දහමක් පවසන්නේම්ද? කරුණ සහිත වූ කිසියම් වාදානුවාදේ ගැරහී යුතු කරුණට නොද පැමිණියේ කියලා ඔන්නම හිතුණා. ඒ කියන්නේ අනුරුද්ධ තෙරුන්ට හිතුණා මේ අන්‍ය තීර්ථක තවදුරටත් මගෙන් ප්‍රශ්න කළොත් මම කොහොමද ධර්මානුකූල උත්තරයක් දෙන්නේ ඒකට. එහෙම හිතලා ආයස්මත් අනුරුද්ධ තෙරුණෝ භාග්‍යතුන් වහන්සේ ගාවට වැඩියා. වැඳලා භාග්‍යතුන් වහන්සේට වැඳලා පැත්තකින් වාඩි වෙලා භාග්‍යතුන් වහන්සේට එන්න මෙහෙම කිව්වා. So when this was said, those wanderers said to the Venerable Anuradha, "This bhikkhu must be newly ordained, not long gone forth, or if he is an elder, he must be an incompetent fool." Then those wanderers of the other sects, having denigrated the Venerable Anuradha with these terms, newly ordained and fool, rose from their seats and departed. Then, not long after those wanderers had left, it occurred to the Venerable Anuradha, if those wanderers of other sects should question me further, how should I answer if I am to state what has been said by the Blessed One and not misrepresent him with what is contrary to fact? And how should I explain in accordance to the Dhamma so that no reasonable consequence of my assertion would give ground for criticism? Then the Venerable Anuradha approached the Blessed One, paid homage to him, sat down to one side and reported to the Blessed One everything that had happened, asking. අනුරුද්ධ තෙරුන් වහන්සේ බුදුරජාණන්සේගෙන් අහනවා වහන්සේ මම මෙහි භාග්‍යවතුන් වහන්සේට නුදුරු තැන පන්සලක වෙසෙමි. එකල්ලි බොහෝ අන්තටු පිරිවැජියෝ මා වෙත එළඹීහ. එළඹ මා සමග සතුටු වූ සතුටු හේතු සිහි කටයුතු කොට කතාව නිමවා එකත් පස්ස උන්නේ අන්තටු පිරිවැජියෝ මට මෙසේ කීවාහුය. එයත් අනුරුද්ධේනි අර අපි කලින් කියපු ටිකම කියනවා. මේ උත්තම පුරුෂයා මරණින් පස්සේ ඉන්නවද නැද්ද ඉන්නවත් නැත්තේ ඉන්නවත් නැත්තේ කියන මේ හතරෙන් කොයිකටද බුදුරජාණන් වහන්සේ දාන්නේ පණවන්නේ. එතකොට මම කිව්වා බුදුරජාණන් වහන්සේ ඔය හතරටම දාන්නේ නැහැ වෙන එකකට දාන්නේ. එතකොට ඒ අන්තට පිරිවැජියෝ මට කිව්වා මේ බාලේ නවකේ මහාන වෙලා වැඩි කාලයක් නැති එක්කෙනෙක් වැඩි කාලයක් ගියත් මේ මෝඩ එක්කෙනෙක් කියලා ඔන්නෝම මට නිඳා කරලා යන්න ගියා කියලා කිව්වා. එතකොට මට හිතුණා ඉතින් ඒ අන්තක පිරිවැජියෝ මගෙන් තව තවත් ප්‍රශ්න අහුවොත් එහෙම මම කොහොමද ධර්මයට පටහැනි නොවන උත්තරයක් දෙන්නේ ඒවට කියලා ඔන්නෝම මට මේ ප්‍රශ්නයක් ඇති වුණා. කියලා බුදුරජාණන් වහන්සේට දැනුම් දුන්නා. හරි. Oh, that was already settled. So basically he reported everything, finishing off if the Buddha can give him an answer, what to tell those if they ask. එතකොට මේ බුදුරජාණන් වහන්සේ අහනවා අනුරාධ මේ ගැන මොකද හිතන්නේ? රූපය නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීන් වහන්සේ. යමක් අනිත්‍ය නම් එය දුකද සැපද? දුකයි ස්වාමීන් වහන්සේ. යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරලෙන ස්වභාවයෙන් යුක්ත නම් ඒක මගේයි ඒක මම වෙමි ඒ මගේ ආත්මයයි කියලා දකින්න සුදුසු නෑ ස්වාමීන් වහන්සේ. ඒ වගේම වේදනාව ගැනත් ඇහුවා. සංඥාව ගැන, සංස්කාර ගැන, විඥාන ගැන බුදුරජාණන්සේ ඇහුවා. එතකොට මේ අනුරාධ ස්වාමීන් වහන්සේ අර විදියටම උත්තර දුන්නා. යමක් අනිත්‍ය නම් දුක් නම් මේ අර විදිහේ අනිත්‍ය නම් දුක් නම් තමා කොහොමද කියන්නේ?
පෙරළෙන ස්වභාවයක් නම් මගේ මමය මගේ ආත්මයයි කියලා දකින්න සුදුසු නෑ කියන උත්තරේ දුන්නා. ඊට පස්සේ What do you think, Anuradha? So we finished with Anuradha, Venerable Anuradha reporting everything and asking the Buddha what should be the proper answer. So then the Buddha says, what do you think, Anuradha? Is form permanent or impermanent? Impermanent, Venerable says. And I have to go to some page. And what is impermanent? Is it suffering or happiness? Suffering, Venerable says. Is what is impermanent, suffering and subject to change, fit to be regarded thus. This is mine, this I am, this is myself. No, Venerable sir. ඊට පස්සේ I have to go to some other page to get the whole thing. So anyway, there is like dots. So I think it's like if somebody understands thus in with correct wisdom, can he then regard those as self or not? And then as a result, because there is nothing like that, there is no sense of this state of being. I have to find this part in the English translation. So then the Tathagata Tam Kivini. එයින් අනුරාධ මෙහිලා අතීත අනාගත ප්‍රත්‍යুৎපන්න එවැගේම ආධ්‍යාත්ම බාහිර ඕදාරික සූක්ෂම ඊන ප්‍රනීත යම් කිසි රූපයක් දුර ළඟ වෙනවා නම් තියෙනවා නම් ඒ සියලු රූපය මගේ නොවේයි මම නොවේයි මගේ ආත්මය නොවේයයි මෙසේ ඇති සැටියෙන් විදසුන් නුවණින් දැක්ක යුතුයි කියලා බුදුරජාණන් දේශනා කළා. කියන්නේ අතීත අනාගත වර්තමාන ඕලාරික සුකුම හීන ප්‍රනීත දුර ළඟ අධ්‍යාත්ම බාහිර කියලා යම් තාක් රූප තියෙනවා නම් ඒ සියලු රූප මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මය නොවේ කියලා විදර්ශනා ප්‍රඥාවෙන් දැකිය යුතුයි කියලා දේශනා කරනවා. ඒ විදිහටම යම්කිසි වේදනාවක් තියෙනවා නම් අතීත අනාගත වර්තමාන හීන ප්‍රනීත ඕලාරික සුකුම අජ්ජත් බහිද්ද දුර ළඟ ඒ සියලු වේදනාවන් මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා විදර්ශනා ප්‍රඥාවෙන් දැක්වේ. ඒ වගේම තමයි 11 ආකාර වූ සංඥාව 11 ආකාර වූ සංස්කාර 11 ආකාර වූ විඥාණය මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා යථා භූත වශයෙන් විදර්ශනා ඥානින් දැක්ක යුතුයි. මෙසේ දකින ආර්ය ශ්‍රාවකයා රූපෙහි කලකිරෙනවා. වේදනාවේ කලකිරෙනවා. සංඥාවේ සංස්කාරේ විඥානේ කලකිරෙනවා. එහෙම කලකිරුණාම සිත මෙතන ඔක්කොම නැහැ. දැන් තියෙන්නේ පාළියේ තියෙන්නේ රූපස්මින්ති නිබ්බින්දති නිබ්බින්දං විරජ්‍යති විරාගා විමුච්ඡති විමුක්තස්මින් විමුක්තමිති ඥානං හෝති හීනා ජාති උසිතං බ්‍රහ්මචර්යං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති අබ්බඤ්ඤාසි කියලා පාළියේ තියෙන මේක කෙටි කරලා මේක තියෙන්නේ. ඉතින් එහෙම දකින ආර්ය ශ්‍රාවකයා රූපෙහි කලකිරෙනවා. වේදනා සංඥා සංකාර විඥාන වල කලකිරෙනවා. කලකිරෙන එක්කෙනා නොයැලෙනවා. නොයැලෙන එක්කෙනා මිදෙනවා. මිදුණු මිදුණාම මිදුණා කියන ඥානය ඇති වෙනවා. විමුක්තස්මින් විමුක්ති ඥාන කීනා ජාති ජාතිය ෂය වුණා. ඒ ඉදීම අතර වුණා. මුසිතම් බ්‍රහ්මචර්ය වාසය වැස ඉවර කළා. හතං කරණීය කලයුත්ත කළා ඉවර කළා. නාපරං ඉත්තත්තායාති අබ්බඤ්ඤාසි. තව දුරටත් කරන්න දෙයක් නැහැ කියලා දැනගත්තා.
ඔව් අන්න එහෙම බුදුරජාණන් ওই කාරණාව දේශනා කළා. So this is repeated with all the 5 aggregates, starting with form, and it goes like this. What do you think, Anuradha? Is form permanent or impermanent? Impermanent. Is what is permanent suffering or pleasure? Suffering, Venerable Sir. Is what is impermanent suffering and subject to change fit to be regarded as this is mine, this I am, this is myself? No, Venerable Sir. Therefore, whatever kind of form there is, that is past, future, present, internal, external, gross or subtle, inferior or superior, far or near, all that form should be seen as it really is with correct wisdom. Thus, this is not mine, this I am not, this is not myself. Now, seeing thus, the instructing noble disciple experiences revulsion towards form, experiencing revulsion, he becomes dispassionate. Through dispassion, his mind is liberated. When he is liberated, there comes the knowledge, it is liberated. He understands, destroyed his birth, holy life has been lived. What had to be done has been done. There is no more for this state of being. Then the same is repeated for feeling, perception, volitional formations, and consciousness. Again, is consciousness permanent or impermanent? Impermanent, and so on. And seeing this correct wisdom that whatever kind of consciousness is not me, not mine, not myself, one becomes has this nibbida, that is this like turning away. Then is this passion arises or non-attachment. Then experiencing this passion, the liberation happens. When there is liberation, there comes the knowledge, it is liberated, and he understands, destroyed his birth, the whole life has been lived, what had to be done has been done. There is no more for this state of being. අනුරාධ මේ ගැන මොකද හිතන්නේ? රූපය සත්වයා කියලා දකිනවා. වහන්සේ එසේ නොවේ. වේදනාව සත්වයා කියලා දකිනවා. සංඥාව, සංස්කාර, විඥානය සත්වයායි දකිනවා. වහන්සේ එසේ නොවේ. අනුරාධ ඒ කුමක්ද හිතන්නේ? රූපයෙහි සත්වයා වේයයි දකිනවා. වහන්සේ මේ නොවේමයි. රූපයෙන් බැහැර සත්වයා වේයයි දකිනවා. වහන්සේ මේ නොවේමයි. වේදනාවෙන් බැහැර, සංඥාවෙන් බැහැර, සංස්කාරයන්ගෙන් බැහැර, විඥානයන්ගෙන් බැහැර සත්වයා වේයයි දකිනවා. වහන්සේ මේ නොවේ. එහෙම දකින්නේ නැහැ. අනුරාධ ඒ කිමයි හංගීද? රූපය, වේදනාව, සංඥා, සංස්කාර, විඥානය සත්ව වේයයි දකීද? වහන්සේ මේ නොවේම. අනුරාධ ඒ කිමයි හංගීද? රූප නොවූ, වේදනා නොවූ, සංඥා නොවූ, සංස්කාර නොවූ, විඥාන නොවූ සත්වයා දකින්නවාද? එහෙම නොවන සත්වයෙක් දකින්නවාද? නැත්නම් මේ නොවූ මේ පුද්ගල සත්වයායි දකින්නවාද? වහන්සේ මේ නොවේමයි. අනුරාධ මෙහිලා මේ ආත්ම භාවයේ සත්‍ය වශයෙන්, ස්ථිර වශයෙන් ඔබට සත්වයක නොලැබෙන කල්හි, කියන්නේ දැන් තියෙන ආත්ම භාවයේවත් සත්වයක් නොලැබෙන කල්හි අර මේ ඉන්වර්ටඩ් කමාස් ඇතුලේ තියෙන එවැත්නි උත්තම පුරුෂෝ, පරම පුරුෂෝ, පරම ප්‍රාප්තියට පැමිණි යම් මේ සත්වයක් වේ නම් තථාගතයෝ ඒ සත්වයා පණවන්නා වූ ඒ සත්වයා මරණින් මතු වෙයි හෝ, සත්වයා මතු නොවේ, මරණින් මතු නොවේයි හෝ, සත්වයා මරණින් මතු වෙයි නොවේයි හෝ, සත්වයා මරණින් මතු නොවේයි නොවන්නේ නොවේයි හෝ යන මේ සිව් තැනින් වෙන්ව පනවති. ඒ හතට අයිති වෙන්නේ නැතුව පනවනවා කියලා ඔබ කිව්වේ විසඳීම හරිද? වහන්සේ
එය නොවේ මේ මම එහෙම කිව්ව එක වැරදි කියලා අනුරාධ ස්වාමීන් වහන්සේ කියනවා. අනුරාධ මැනවි අනුරාධ පෙර දැනුදු මම දුක්ඛ නිරෝධයත් පනවන කියලා බුදුරජාණන්සේ අවසාන වශයෙන් කියනවා. ඒ ටික හරි වැදගත්. ඒක තේරුණාද? හරියට ඒ කියන්නේ මරණින් මතු වෙයි කියලා හෝ මරණින් මතු නොවේයි කියලා හෝ වන්නේත් වේ නොවෙන්නේත් වේ කියලා හෝ වන්නේත් නොවේ නොවෙන්නේත් නොවේ කියලා හෝ ඒ හතර හැර වෙන එකකින් හෝ සත්වයා පනවන්නේ නැහැ බුදුරජාණන්. අපේ සාරාංශය ධම් මොකද මෙත්තනන්ද කියන්නේ චුට්ටක් බලන්න. ඉංග්‍රීසියෙන් තමයි ඉංග්‍රීසියෙන් කිව්වේ නැද්ද? හරි. මම වෙන ලෝකයක වගේ අදින් ඔව් පනවන්න බෑ. So first, first the Buddhas, හරි. so first the Buddha asked this Venerable Anuruddha if he considers as one of the aggregates as permanent and so on. So after that he continues. What do you think, Anuruddha? Do you regard the Tathagata as in form? No, Venerable. Or do you regard the Tathagata as apart from form? No, Venerable. Do you regard the Tathagata as in feeling? As apart from feeling? As in perception? As apart from perception? As in volitional formations? As apart from volitional formations? As in consciousness? As apart from consciousness? No, Venerable. So, what do you think, Anuruddha? Do you regard form, feeling, perception, volitional formations, and consciousness taken together as the Tathagata? No, Venerable. What do you think, Anuruddha? Do you regard the Tathagata as one who is without form, without feeling, without perception, without volitional formations, without consciousness? No, Venerable. But Anuruddha, when the Tathagata is not apprehended by you as real and actual here in this very life, it is fitting for you to declare, friends, when a Tathagata is describing a Tathagata, the highest type of person, the supreme person, the attainer of the supreme attainment, he describes him apart from these four cases. That is, these are the four cases. The Tathagata exists after death, or does not exist, or post exists and does not exist, neither exists nor does not exist after death. No one ever said. Good Anuruddha, formerly Anuruddha, and also now, I make known just suffering and the cessation of suffering. Picture. And Kamru wanted to ask Venerable Mettananda what he thinks. ටිකක් කියන්නකෝ මොකද්ද මෙත්තනන්ද හිතුනේ? What did you think? Because what the wonders were doing were trying to understand or to fit something intellectually, something that cannot be understood intellectually. This is kind of I think it's the trouble with many. But there are some kind of reality that are not if they are not experienced that are not to be understood. There is no way you can write books, things, commentaries, but you cannot understand if you understand by yourself. It's kind of reality alive and cannot be put in books or in any kind of mental form. That is impossible. But yet people like these wonders, they don't accept that kind of idea, and they just won't try to put labels, to put names, to touch names, something they can control. But that is not possible. It's just a losing time. For that, the Buddha, all these questions rejected always because come from just
usually useless kind of intellectuality. It doesn't bring anywhere. It's just confusion. Instead, the Buddha said, cut out all this kind of things. Just think about the realization, what is important for coming out from suffering. සුට්ටක් මටත් කියන්න මම ඉංග්‍රීසි දන්නේ කිව්වා අර ඒකදී අර නිකන් දර්ශන කතාව වගේ ඔව් ඉතින් හාමුදුරු කියන්නේ ඒ බුදුහාමුදුරු ඒකෙන් කියන්නේ අර දර්ශන වගේ නිකන් කතාවෙන් ඔව් අර ප්‍රත්‍යක්ෂය වෙන්නේ නැහැ. කොච්චර කතා කරුවොත් ඒක නිකන් කතාව විතරයි. ඒකෙන් අවුල් වෙන්න පුළුවන් හැබැයි මොකුත් වෙන්නේ නැහැ. ඒකයි අන්තිමට අර බුදුහාම කියනවා අර ප්‍රත්‍යක්ෂයෙන් ගන්න පුළුවන් අර දුක නිරෝධයයි. ඒක විතරයි හොඳයි. අනිත් ඒවා නිකන් අනවශ්‍ය කතාව වගේ. හොඳ කතාව. පොඩිමන්නොක් කියන්න ඔයාගේ දැන් ආගෙන ඉතින් පාරාන්තිකුත් එක්ක. පළවෙනියටම යන්නේ තීර්ථකයෝ ඇවිල්ලා අනේ පරිබ්‍රාජක ඇවිල්ලා අහන ප්‍රශ්න හතර. ඒ හතරට බුදුරජාණන් වහන්සේ ගාවට ඒ ප්‍රශ්න හතර අරගෙන ආවම අනුරාධ තෙරුණාංශේ බුදුරජාණන් වහන්සේ මුලින්ම ඒ ටිකට උත්තර නොදී බුදුරජාණන් වහන්සේ මුලින්ම අහන්නේ නිච්ඡංවා යම් විපරිණාම ධම්ම. යම් වක්‍රදයක් අනිච්ච දුක්ඛ විපරිණාම ධම්මං කියන තැන එනවා නම් එහෙම එකක් මගේ කියලා ගන්න, මම කියලා ගන්න, මගේ ආත්මයන් කියලා ගන්න පුළුවන් සුදුසුද? එහෙම කියනවා. ඒ කියන්නේ නැවතත් ප්‍රශ්නකින් තමයි බුදුරජාණන් වහන්සේ එතනට ප්‍රවේශයක් ගන්නෙ. එහෙම අරගෙන ඒ කාරණාව කියලා පෙන්නලා දීලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ ගැනම ඒ ටික ඔක්කොම එකතු කරගත්ත ලෝකය කියන එක මොන ආකාරයෙන් ගත්තත් මේ දේවල් පිළිබඳව ත්‍රිලක්ෂණය කියන කොටස තමයි දකින්න තියෙන්නේ කියන එක පෙන්නලා දීලා අවසානයේදී පෙන්නනවා දැන් දකින්න තියෙන්නේ ත්‍රිලක්ෂණය කියන එක නම් ඒ හැර අනිත් දේවල් පිළිබඳව කෙනෙක් ඒක නොදක අනිත් දේවල් දකිද්දි කෙනෙක් ඒ දැක්මම ප්‍රශ්නයක් නේද? ඒ දැක්මම වැරද්දක් ගැටලුවක් තියනවා නේද වගේ අදහසක් තමයි මම දැන් නිසා අවසානයේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා මම පනවන දේ තමයි අර දුකට හේතුවත් දුක සමුදයත් ඒ කියද්දි ඒක දකිනවා නම් කෙනෙක්ට අර වගේ වෙන වටපිටාවේ ප්‍රශ්න හොයන්න තමයි ඒක නෙමෙයි පනවන්න දෙයක් තියෙන්නේ කියලා වගේ අදහසක්. ඔව්. එන එක ගන්න සිංහලෙන් විතරනේ දැන් සුදුරයක් තියෙන. වචන දන්නේ නැහැ අවුරුදු වෙනකොට. හරි. කොහොම හරි කියන්නේ ඉතින් දැන් කිව්වේ චුට්ටක්. So firstly when Venerable Anuruddha was asked these 4 types of questions from the other people, he brought those questions to Lord Buddha, but instead of answering them at that point, Lord Buddha pointed out another aspect which was the 3 characteristics. And when somebody sees 3 characteristics in any type of any form of things or beings in this world, then when somebody sees these 3 characteristics, is it possible to take? Is it possible to approach those other questions? That's what I got. Other questions means the questions that was raised by the other sector, and then at the
final stage, Lord Buddha brings out that when somebody sees these three characteristics, it's like, yeah, like let's say if the world is in one level, and if the questions about the worldly things are on another level, the three characteristics or the reality, the ultimate reality of this world is above that. So when somebody sees those things, the other questions are not, it's like they are not relevant, they are not applicable. And because of that, what Lord Buddha says or states is that that superior truth, the ultimate truth. So when somebody sees that, the other perspectives doesn't arise, and that kind of idea is what I get. කරන්නේ මටත් තේරෙන එකක් කියන්න මං කිව්වතරම පිළිගන්න එපා ලෝකේ අන්නේ තීර්ථකෝ හිටියේ දැන් ඔතන එක එක ඇයෙන මේ බුදුන් අනුරාධාන ළඟට ආවේ ඉතින් ඒගොල්ලෝ මේ ලෝකේ සාස්වතයි එහෙම නැත්නම් ලෝකේ අසාස්වතයි කියලා නරන් තියෙන්නේ එක්කෝ මේ සාස්වත වශයෙන් ගන්නවා එහෙම නැත්නම් උච්ඡේදවාදීන් ගන්නවා ඔය සාස්වතය හැ උච්ඡේදය නිසා තමයි කතා යන්නේ හැමදේම බුදුහාමුදුරේ සාස්වත උච්ඡේද දෙකම නැතුව තමයි දේශනා කරන්නේ එතෙන් දැන් ඉන්නවා කියලා කිව්වොත් නෑ කියන්න පුළුවන් කෙනෙකුට නෑ කිව්වොත් ඉන්නවයි කියනවා ඒක නිසා ප්‍රශ්න ඇති වෙනවා එතකොට ඒ සාස්වතයයි උච්ඡේදයයි තමයි කතා කරන්නේ ඉතින් දැන් මෙතන තියෙනනේ විපස්සනා නුවණින් දකින්නවා කියලා ඒකෙන් දකින්නකොට මේක පරමාර්ථ වශයෙන් සත්‍ය කොහොමද නැහැ දැනුත් නැහැ. එතකොට මේ දකින්න සත්‍යයක් නැත්තම් පනවන්න සත්‍යයක් නැත්තම් මෙතන සමුදයයි නිරෝධයයි. So Lokan said, I can tell you what I think about it, but just don't take it as the explanation. So what Lokan thinks is these wanderers of other sects or other spiritual seekers mentioned in the beginning, they were followers either of some kind of eternalism or some kind of nihilism. So it's these questions, these four points about the death, they arise from this like fluctuation or this kind of argument between some kind of eternalism and some kind of nihilism. Now the Buddha's teachings, they don't fall isn't either eternalism or nor nihilism or materialism. So the other thing was mentioned was about vipassana or insight wisdom. So when the insight wisdom is working, what is really seen that on the like what we might call ultimate reality level, there is actually no being there. So when which is the truth about the things is that. So if you are at that level, all these questions are invalid or wrongly asked actually. දුක්ඛ නිරෝධය පනවනවා. දුක්ඛ නිරෝධයත් කියලා දෙනවා. ඉස්සරත් දැනු අනුරාධ මම දුක්ඛ නිරෝධයත් පනවනවා. ඔකේ තියෙන දැන් අපි හැම දෙයකම මේ සත්‍යයක් ඉන්නවා එහෙම නැහැ කියන එකෙන් ඉන්නේ සත්‍යයක් එක්ක ඉන්නවා ඒක නැහැ ඔය මට්ටම තමයි ඉතින් ඒ මට්ටම නැතුව හිතන්න පුරුදු වෙන එක. So what mostly we are at the level we see that there is some kind of being there or existing or going on or not being there or not existing. But these teachings given here, they are actually a specific way of training the mind in such a way that it goes against this tendency of regarding
the situation about some being existing or not existing. දැන් රූපයක් තියෙනවා නම් දැන් රූපේ මම කියව මගේ කියලා වේදනාවේ මම වූ මගේ කියලා එහෙම ගන්න බැහැනේ. ඉතින් ගන්න බැරි දැන ඉතින් කොහොමද කියන්නේ? ඉන්නවා කියලා. So if you consider it like that, is the form or body, actually it cannot be said that there is some kind of neither or it's belonging to some kind of need. ඔය තිලක්ෂණයකට අහු වෙන රූපයක් තියෙනවා. තිලක්ෂණයකට අහු වෙන වේදනාවක් තියෙනවා. තිලක්ෂණයකට අහු වෙන සංඥාවක් තියෙනවා. දැන් ලක්ෂණට දේශනා කරා. So the same for feelings or experiencing is like experiencing is on the like truly cannot be said there is some me there or belonging to me and so on. Same for perception, volitional formations and consciousness. So then when it's considered and seen as there is like then the talk about somebody, what happens is that somebody is not valid. But what is mentioned nicely, there is a form that is subject to impermanent suffering and non-self, and feel likewise there are these feelings or experiencing that are impermanent, suffering and non-self and so on. So same for perceptions, volitional formations and consciousness. නෑ ඕගොල්ලෝ මොකක්ද කියන්නේ අන්තිම එක? අත්‍යත් නැත්තේ නෑ ඊළඟේ. අන්තිමටම එකක් කිව්වා ඒ හතරට දාන්නත් බැයිද? ඒක නෙමෙයි. ඒක තව එකක්. හත්ය ඉන්නව නැහැ. ඒක කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? නැත. ඉංග්‍රීසි හරිය අමාරු. ඉංග්‍රීසියට අර ඩබල් නෙගටිව් බැරි ඉතින් ඉංග්‍රීසියෙන්. දැන් තුන්වෙනි කියනවා වගේ ජීවත් වෙනවා නොජීවත් වෙනවා. හතරවෙනි කියනවා නොජීවත් වෙනවා නොජීවත් වෙනවා. දැන් කොහොමද ඉතින් දැන් බලන්න කොහොමද නැති සත්‍යය දැන් බලන්න කිසිම නැහැ. ඉතින් චතුකෝටික ප්‍රශ්න නෑ. ඉතින් දැන් බුදුහාමුදුරුවෝ හිටියන්ද යන්තම් බුදුහාමුදුරුවෝ ජීවත් වෙච්ච කාලයක් හොඳයි. තේරුම් ගන්න. So now Lokam was making a point. This is kind of in the old India they have this philosophy that have these four positions, not like the Greek one. Greek you have it is like true, false, or like neither. But in the Indian system you have like true, false, both truth and false, and neither true nor false or something like that. So then Lokam says, but if you apply this to the real situation, even like we can understand this is completely something like it's kind of in a way stupid, no? So if you talk about somebody like not dying and not dying, so what is it talking? එන සුවපත්ය. And may you be well and happy and protected by this. So thanks for listening. දැන් චන්ද්‍රිකානෝ නාන්න දැන් වඩිනවා. ටිකට් කපාගෙන මග දැන් ඕක කපා කපාගෙන නෙමෙයි. එහෙන් ටිකට් කපලා ඕක. දැන් ඒකයි මේ අර බන්න කියනකොට අර මහා